සුබ දවසක්. අද අපි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ආවේ තොග මට්ටම් ගැටලුව. මේක 2015 ප්‍රශ්න පත්‍රයක තියෙන ගානක්. ඔයගොල්ලන්ගේ පේපර් එක තියෙනවා නම් පෙරලා ගන්න. නැත්නම් මේ තියෙන අපි ගාන අරගෙන මේක ඔයගොල්ලෝ සටහන් කරගන්න. අපි මෙහෙම හිමින් ගාන කියවන ගමන් තේරුම් ගන්න උත්සාහ කරමු. ලොකු ගණන් ටිකක් නෙමෙයි අහලා තියෙන්නේ. යලියනුම් ප්‍රමාණය, යලියනුම් මට්ටම, අවම තොග මට්ටම, නිකුත් කළ තොගයේ වටිනාකම, උපරිම තොග මට්ටම. දැන් ඔයගොල්ලෝ තොග මට්ටම් පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කියලා හිතාගෙන තමයි මම මේ ගාන ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන්ට කිසිම දැනුමක් නැත්නම් තොග මට්ටම් සම්බන්ධව ඕලංගේ පන්තියක නෝට් එකක් හරි නැත්නම් ඉස්කෝලේ නෝට් එකක් හරි මේ තොග මට්ටම් වලට අදාළව තියෙන සමීකරණ ටික පොඩ්ඩක් ගන්න අතට මේ තොග මට්ටම් පාඩමේ ලොකු දෙයක් ඔයගලන්ට දැනක කරන්න නැහැ. ලේසි පාඩමක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පාඩම කරගන්නව නම් ඔයගොල්ලෝ මෙන්න මේ තොග මට්ටම් වලට අදාළව සමීකරණ ටික පාඩම් කරගන්න ඕනේ. ගැටලු ටිකක් වැඩිපුර හදන්න ඕනේ. ගැටලු හැදීමෙන්ම තමයි අපිට මේ කවුන්ටිං පේපර් එක උඩ දාගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මේ හැමතිස්සෙම ගණන් ටික ප්‍රැක්ටිස් කරන්න, පාස් පේපර්ස් කරන්න. ඒ කරනකොට ඔයගොල්ලන්ට තේරෙයි මේක ලොකු දෙයක් නෙමෙයි කියලා. ඔයගොල්ලන්ට කිසිම අවබෝධයක් නැත්නම් මේ සම්බන්ධව මේක තුන් පාරක් මේ වීඩියෝ බලලා ඉගෙන ගන්න උත්සාහ කරන එක තමයි ලේසි ගානක්. තොග මට්ටම් වල සමීකරණ ටික මතක නැත්නම් සමීකරණ ටික ළඟට ගන්න අපි මේ එකම හදාගෙන යමු. හරි. පහත තොරතුරු සමාගමක් භාවිතා කරන අමුද්‍රව්‍යයකට අදාළ වේ. එන මොකක් හරි අමුද්‍රව්‍යයකට A හරි B හරි පාන් හරි පිටි හරි මොකක් හරි දෙයක් මොනම හරි අමුද්‍රව්‍යයකට අදාළවයි කියලා කියන්නේ 2015 මාර්තු මාසය සඳහා තොගලජරයේ සාරාංශය. තොගලජරයක් ගත්තම ඒකේ මොනවද තියෙන්නේ? අමු ප්‍රමාණය, ගිබ ප්‍රමාණය සටහන් වෙනවා. 3.1 ශේෂය. ශේෂය කියන්නේ ආරම්භක මේ මාසයේ ආරම්භක තොගය 4000ක් තිබිලා තිනවා. ඒකක කිමුල රුපියල් 12 බැගින්. මෙතන තව තීරුවක් අපිට අඩුයි මේක වටිනාකම තීරුව. මොකද ප්‍රමාණය සහ ඒකකේ වැඩි කරලා වටිනාකමක් ගන්න පුළුවන්. හැබැයි ඒක තොගලජරයට තරම්ම අවශ්‍ය වෙන්නේ නැති හින්දා මේක එහෙම දාලා නැහැ. 2015 3.10 ගැනුම් 8000යි ඒකක රුපියල් 15යි. කියන්නේ රුපියල් 15ක් 8000ක් ඒකක අරගෙන තියෙනවා. නිකුත් කරලා තිනවා ඒකක 7000ක් අපිට මිල දීලා නැහැ. ඒක අපිට මං හිතන්නේ ගානේ හොයන්න දීලා තියෙනවා. ඉතින් 2015 3.20 නිකුත් කළ තොගේ වටිනම් අපිට ඒක හොයන්න තියෙන ප්‍රමාණය. 2015 3.15 අරගෙන දෙනවා ආය 8000. රුපියල් 20 ගන්න. ඒ කියන්නේ මේ 8000 ගත්ත රුපියල් 15ට මේ 8 ගත්තේ රුපියල් 20. ඊට පස්සේ 13000 ශේෂය. දැන් අපි ගත්තොත් මේ 13000 කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා අපි මෙතන හදාගෙන ගියොත් එහෙම 4000යි 4000ට එකතු කරනවා 8000ක් 8000ක එකතු කරාම මෙතන 12000ක් වෙනවා. ඒකේ 7000ක් අඩු කරනවා 5000යි ආයේ 8000ක් එකතු වෙනවා. එතකොට 13000 කියන අගේ හරි ශේෂය අගේ. තොග නිකුත් කිරීමට සඳහා සමාගම බරිත සාමාන්‍ය ක්‍රම භාවිතය. බරිත සාමාන්‍ය ක්‍රමය කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා ප්‍රමිතියේ සටහන් කරලා තියෙනවා ක්‍රම දෙකක් අනුමත කරලා තියෙනවා. තොග ප්‍රමිතියේ අනුමත කරලා තියෙනවා තොග අගය කිරීමේ පළමු PVC පළමු නිකුතු first in first out සහ weighted average එහෙම නැත්නම් බරිත සාමාන්‍ය ක්‍රම. බරිත සාමාන්‍ය ක්‍රමය කියන්නේ ඇතුලේ තියෙන තොගයේ අගේ සාමාන්‍යකරණය ලක් කරලා ඒ අගෙන් බහන නිකුත් කරන එක. අපි බලමු ගාන කතා කරනකොට තේරෙයි. තවතරතුරු දෙකක් තියෙනවා. පරිභෝජනය කරලා තියෙනවා මාසයකට එකක දීලා තියෙනවා. පොරොත්තු කාලයේ දින මාස වලින් උපරිම තියෙන එකක 3000ක් මාසික පරිභෝජනය කරන පොරොත්තු කාලය කියන්නේ
අපි ඕඩර් අපි අනෝමක් දැම්මම ඒක අපිට ලැබෙන්න තියෙන කාලය උපරිම මාස 4ක් යනවා. අවම වශයෙන් එකක 1000ක් මාසෙට පරිභෝජනය කරනවා. අවම ඒ බලාපොරොත්තු වෙන කාලය ඕඩර් කියන්නේ අනෝමක් නිකුත් අපි අනෝමක් ගත්තම අනෝමක් සැපයුම් කරලා දුන්නා මේක අපිට ලැබෙන්න අවම වශයෙන් මාස 2ක් යනවා. උපරිම මාස 4ක්. අපිට අවශ්‍ය කරන යලියලුම් ප්‍රමාණය යලියලුම් මට්ටම අවම තොග මට්ටම 2015 3.20 දින නිකුත් කළ තොගයේ වටිනාකම උපරිම තොග මට්ටම. හරි. එතකොට මෙතන අපි ගත්තොත් අපි ගාන එකින් එක හදන් යමු. අපිට අවශ්‍ය කරන්නේ පළවෙනි එක යලි මොකද්ද යලි ඇනෝම් ප්‍රමාණය. යලි ඇනෝම් ප්‍රමාණය. යලි ඇනෝම් ප්‍රමාණය කියන්නේ ආයේ ඇනෝම් කරන ප්‍රමාණය. මේ සූත්‍ර හදන්න මොකුත් දෙයක් නැහැ. මේක කෙලිම බැලුව බැලමුට උත්තරේ පේනවා. මොකද්ද? 8000යි. අයි අපි 8000යි කියලා කියන්නේ මේ 8000. එක අටදාහයි. පළවෙනි ප්‍රශ්න උත්තර. ඇයි අපි 8000යි කියලා කියන්නේ? හැමතිස්සෙම අරගෙන තියෙන 8000 විදිහටම. දෙකම 8000යි. ඒ කියන්නේ යලි ඇනෝම් ප්‍රමාණ වලින් තමයි අපි ඇනෝම් කරන්නේ. ඒක කියන්නේ යලි ඇනෝම් කරන ඕඩ ප්‍රමාණයක. කීයද අපි ඕඩරේට දාන්නේ? කීයද අපි ඇනෝමට දාන්නේ? හැමතිස්සෙම අපි ගැනුම් කරන්නේ ඒකක 8000 බැගින්. එහෙනම් යලි ඇනෝම් ප්‍රමාණය අනිවාර්යෙන් අපේ ඒකක 8000ක් වෙනවා. අපි ඊළඟ ඇනෝම කරන්නේ ඒකක 8000යි. ඒ කියන්නේ ඊට අඩුවෙන් කරන්නේ නැහැ වැඩියෙන් කරන්නේ. එහෙනම් අපි බලමු දෙවෙනි ප්‍රශ්න උත්තරේ දෙක. 2015 3.20 දින නිකුත් කළ තොගයේ වටිනාකම. නිකුත් කළ තොගයේ වටිනාකම මෙන්න මේකේ අපිට මිල හොයා ගන්න ඕනේ කීයද තොගයේ වටිනාකම කියලා තමයි අපිට හොයා ගන්න තියෙන්නේ. දැන් මේ තොගේ අගය කරන්නේ බරිත සාමාන්‍ය ක්‍රමයට කියලා මම ඉස්සෙල්ලා කිව්වා. බරිත සාමාන්‍ය ක්‍රමය කියන්නේ මොකද්ද? දැනට තියෙන තොගේ සහ අපි ගත්ත තොගය ඔක්කොම එකතු කරලා ඒකේ සාමාන්‍යයකට බහන නිකුත් කිරීමේ අගය හොයාගන්න එක. දැන් අපි ගමු අපි ළඟ තිබ්බ බඩු ඒකක 4000ක් රුපියල් 12 ගන්න. ඒකක 4000ක් වැඩි කිරීම රුපියල් 12 බැගින් එතකොට කීයද? වැඩි කිරීම 12 කියන්නේ අපි ළඟ තියෙන දැනට තියෙන තොගේ පළවෙනිට තියෙන තොගේ වටිනාකම රුපියල් 48000යි. හරි. ඊට පස්සේ අරගෙන තිනවා ඒකක 8000ක් රුපියල් 15 ගන්න. අපි ඒකේ වාගේ හොයාගමු. 8000යි රුපියල් 15 ගානේ කීයද? වැඩි කිරීම 15 රුපියල් 1,20,000යි. ඒතර අපි ගත්තොත් මේ දෙකේ එකතුව කීයද? රුපියල් 1,68,000ක බඩු බහන්න තියෙනවා ඒකක කීයද? ඒකක 12000ක් වෙන්න ඕන. ඒ කියන්නේ 2015 3.10 වෙනකොට ඒකක 12000ක් තියෙනවා. ඒවල මිල වටිනාකම රුපියල් 1,68,000යි. එතකොට අපිට පුළුවන් සාමාන්‍ය බරිත සාමාන්‍ය ක්‍රමයට මේක එක තොගයක අගය හොයාගන්න. එක තොගයක අගය තමයි ඒකක අගය තමයි සම්පූර්ණ වටිනාකම බෙදනවා. ඒක ගානේ රුපියල් 14යි. රුපියල් 14යි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මේ නිකුත් කිරීමේ වටිනාකම කීයද කියලා. ඒකක 7000ක් නිකුත් කරලා තියෙන්නේ. ඒකක 7000ක් නිකුත් කරලා තියෙන්නේ. එක ඒකකයක් රුපියල් 14 බැගින් 14 ගානේ මෙන්න මේකේ 14 අපි ගත්තා වගේ 14 බැගින් එහෙනම් තොගේ වටිනාකම
7000 වැඩි කරනවා 14න් රුපියල් 98000යි. රුපියල් 98000 තමයි 2015 මාර්තු 20 වෙනිදා නිකුත් කරපු තොගයේ වටිනාකම. එහෙනම් අපි ඊට පස්සේ යනවා යලි ඇනෝම් මට්ටමට. තුන්වෙනි එක යලි ඇනෝම් මට්ටම. යලි ඇනෝම් මට්ටමට මොකද යලි ඇනෝම් මට්ටමේ සූත්‍රය උපරිම තොග මට්ටම වැඩි කිරීම මොකද්ද? උපරිම ඇනෝම් කාලය. උපරිම තොග මට්ටම වැඩි කිරීම උපරිම ඇනෝම් කාලය. හරි. එතකොට උපරිම තොග මට්ටම කීයද? ගානේ දීලා තියෙනවා ඒකක 3000යි මාසයකට 3000යි උපරිම කාලය ඒක මාස 4යි. එහෙනම් උපරිම තොග මට්ටම වෙන්න ඕනේ මේක 3000 උපරිම තොග මට්ටම නෙමෙයි යලි ඇනෝම් මට්ටම. යලි ඇනෝම් මට්ටම වෙන්න ඕනේ ඒකක 3000 වැඩි කිරීම ඒකක මාස 4 ඒකක 12000. එහෙනම් 4. හතරවෙනි ගැටලුව තමයි උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම කියන්නේ මොකද්ද? ඒකේ සමීකරණය ඔයගොල්ලෝ මතක නැත්නම් තියාගන්න. යලි ඇනෝම් ප්‍රමාණය යලි ඇනෝම් මට්ටම එකතු කිරීම යලි ඇනෝම් ප්‍රමාණය අඩු කරනවා අවම පරිභෝජනය සහ ඒක වැඩි කරන අවම පොරොත්තු කාලයෙන් එන අගය. ඒ කියන්නේ අපි ලිව්වොත් යලි ඇනෝම් මට්ටම කියන්නේ pre-load level ඒක මොකද කරන්නේ? ඒක එකතු කරනවා යලි ඇනෝම් මට්ටමට එකතු කරනවා. ඊට පස්සේ ඒකෙන් ඒක අඩු කරනවා අවම පරිභෝජනයෙන් සහ අවම කාලයෙන්. එතකොට අපි ඊට ඉස්සෙල්ලා හොයාගත්ත යලි ඇනෝම් මට්ටම කීයද කියලා. ඒක මෙතන ගත්ත 12000යි. හරි. ඊට පස්සේ අපිට හම්බුණා මොකක්ද? යලි ඇනෝම් ප්‍රමාණය 8000යි. මේක අඩු කරනවා අඩුම පරිභෝජන 1000යි. අඩුම පොරොත්තු කාලය මාස 2යි. 1000යි 2. එහෙනම් එතනට එන උත්තරේ 18 1000යි 1. හරි. ඒ තමයි උපරිම තොග මට්ටම. එහෙනම් ඊට පස්සේ අපි ගමු අවම තොග මට්ටම. අවම තොග මට්ටම ගැන සූත්‍රය මතකද ඔයගලන්ට? යලි ඇනෝම් මට්ටම අඩු කරනවා සාමාන්‍ය පරිභෝජනය සහ සාමාන්‍ය ඇනෝම් කාලය. යලි ඇනෝම් මට්ටම අඩු කරනවා ගත්තොත් සාමාන්‍ය පරිභෝජනයෙන් සහ සාමාන්‍ය
පොරොත්තු කාලය. එතකොට කීයද සාමාන්‍ය යලි අඩු මට්ටම 12000 අපි ඉස්සෙල්ලත් ගත්තා. ඒකෙන් අඩු කරනවා සාමාන්‍ය පරිභෝජනය කියන්නේ මොකද්ද? සාමාන්‍ය පරිභෝජනය කියන්නේ මොකද්ද? මෙතන 3000 එකතු කරාම දෙකෙන් බෙදෙන උත්තරේ. එතකොට ඒ කියන්නේ එකක 2000යි වැඩි කරනවා සාමාන්‍ය නුම් කාලය. මෙතන කතම 4යි 2යි ගත්තම 3. 4යි 2යි එකතු කළා දෙකෙන් බෙදලා. එතකොට උත්තරේ රුපියල් නෙමෙයි ඒකක 6000. ඔයගොල්ලන්ට මේ සාමාන්‍ය පරිභෝජන සහ සාමාන්‍ය පොරොත්තු කාලය ගන්න තේරුම් නැත්තම් 3010 උපරිම සහවම එකතු කරලා දෙකෙන් බෙදුවා. 4000 දෙකෙන් බෙද 4යි 4යි 2 එකතු කරලා දෙකෙන් එකතු කරා දෙකට බෙදුවා. එහෙනම් එකක ගාන 6000. මේ තමයි 2015ට අදාළ තොග මට්ටම් ගැටලුව. ඔයගොල්ලන්ට මේ සම්බන්ධව තවත් මොන හරි දැනගන්න තියෙනවා අපිට කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අපි පාස් පේපර්ස් ගැන ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් එතකන් ඔයගොල්ලන්ට ස්තුතියි.